හරිනේ. අපි එහෙනම් අද පාඩම පටන් ගන්න යමු. අද පුළුවන් අය සම්බන්ධලා ඉන්න නිසා පාඩම අපි කරමු. අනිත් යට රෙකෝඩ් එක දානවා ගැටලුවක් වෙන්නේ නැහැ. හරි නේද? අපි එහෙනම් එදා මේ ගාණක් දුන්නා. අපි ඒක හදලා පාඩමට යමු. එදා ගානේ අවසානටම දුන්නේ හැබැයි මෙච්චරයි. අපි මෙන්න මේ වගේ ගාණක් තමයි හැදුවේ. ගොඩනැගිලි දෙකක් තියෙනවා. මම දැන් ගාණ සම්පූර්ණයෙන් හදන්නේ අදට දුන්නු කොටස විතරයි මම කරන්නේ. හරි. අපිට කිව්වේ මෙන්න මෙතන ඉඳලා මෙයාගේ උඩ බලනකොට මෙන්න මේ කෝණය තමයි මම ගෙදරින් හොයන්න කියලා වලට දීලා තියෙන්නේ. හරි? මේ කෝණය තමයි හොයන්න දීලා තියෙන්නේ. එතකොට අපි දන්නවා අපි මෙන්න මේ කුළුණේ උස මීටර 44ක් කියලා ගිය සතියේ ලබා ගත්තා. ආසන්න මීටරයට මීටර 44යි කියලා ගිය සතියේ හොයලා තියෙනවා. මේ ටික මීටර 200ක් කියලා අපට ගානේ දීලා තියෙනවා. හරි? ඕකෙන් අනුපාතය දාලා කෝණය හොයන්න විතරයි මම ඉතුරු කරේ ගෙදරින් හදනකොට. ගිය සතියේ හිටපු අය සේරම මේක හරියට හදලා ඇති. හරි. මේ බලන්න දීලා තියෙන තොරතුරු තුන අනුව කෝණය එහෙනම් ඉතින් සම්මුඛ පාදය එහෙනම් බද්ධ පාදය. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි කියන්නේ සබ. සබ නම් අපි මේකට අනිවාර්යෙන් ගන්න ඕනේ tan අනුපාතය. tan θ සමානයි 44 බෙදීම 200යි. 44 බෙදීම 200යි. tan θ. හරි. ඔයාලා 44 200ෙන් බෙදද්දි ඔයාලට මම ගිය සතියේ කියලා දුන්නා අමාරු බෙදීමකට පමණක් ලඝු ගන්න. දැන් මේ වගේ ලේසි බෙදීම් වලට ලඝු ගන්න එපා. දැන් ඔයාලා මෙහෙම කරන්නකො. මේක දෙකෙන් බෙදන්නකො. 22යි 100යි. 100න් 22යි. 100න් 22යි කියන්නේ ඉතින් අපි 6 වසරෙත් ඔයාලා ලියලා තියෙනවනේ. 0.22. තව බිංදු දෙකක් දාගන්න tan වගුව බලන නිසා. හරි නේද? හරි. දැන් අපි tan වගුවෙන් මේ කෝණය කොහෙද තියෙන්නේ කියලා බලමු. θ සමානයි. දැන් ඉතින් ඔයාලා tan වගුවෙන් බලලා ඇති 2200 කියලා හිතාගන්න. හැබැයි බිංදුවයි දශම ඈ. බිංදුවයි දශම 2.2 බිංදු 2යි. බිංදුවයි දශම 2.2 බිංදු 2 නෑ. අංශක 12යි කලා 20 තියෙනවා. අංශක 12යි කලා 20 තියෙනවා. අංශක 12යි කලා 20යි. හරි. 2186 නේ තියෙන්නේ. 86 නම් අපිට තව 14ක් මදි. 14ක් නෑ 15 තියෙනවා. 14ක් නෑ 15 තියෙනවා. 5. 15 තියෙනවා 5.
එහෙනම් ඔයාලට අවසාන පිළිතුර එන්න ඇති අංශක 12යි කලා 25යි. සමහර අයට අංශක 12යි කලා 24 ඇවිල්ලා ඇති. මොකද ඔතන තියෙන්නේ 12යි 15යි. 15 තියෙන්නේ 5 12 තියෙන්නේ 4. අපිට ඕනේ 14ක්. මේ පැත්තට 2යි මේ පැත්තට 1යි. එතකොට වඩාත්ම ළඟ මෙයා. ඒකයි මම පහගත්තේ. හරි. ඔන්න අපි එතනින් ඔය කොටස වැඩි ඉවර කරා. හරි. දැන් අපි යනවා ඊළඟ කොටසට. මේ අපි කතා කරේ දැන් සාමාන්‍ය පෙළ ගණන් හදද්දී මේක අපි කතා කරනවා ආරෝහණ අවරෝහණ පිළිබඳ ගණන් තමයි මේ සාකච්ඡා කරේ. දැන් ඔයාලා දන්නවා ආරෝහණ කෝණයක් නම් උඩ බලන්න ඕනේ. අවරෝහණ කෝණයක් නම් පහළ බලන්න ඕනේ. හරි. ඒ නම විතරයි මෙතෙන්ට අදාළ. නැත්තම් මේ වගේ ගණන් හදන ඒවා අපි මුල ඉඳන්ම කරා. අර අවරෝහණ ආරෝහණ කියලා ගානකට ආවොත් ඒ කෝණේ හරියට දන්නවනම් අනුපාත ගණන් හදන්න අපි මුල ඉඳලම ඉගෙන ගත්තානේ. sin cos tan ඉගෙනගෙන තියෙන්නේ. හරි. දැන් අපි ආය අලුත් කොටසකට යනවා. අපි එදා කතා කරේ සිරස් කතාවනේ. සිරස් අද ලියන්න මාතෘකාව තිරස් තලයේ කෝණ. තිරස් තලයේ කෝණ කියලා ලියන්න මාතෘකාව. තිරස් තලයේ කෝණ. තිරස් තලයේ කෝණ. තිරස් තලයේ කෝණ. තිරස් තලයේ කෝණ. එහෙනම් ඉතින් හොඳට අහගන්න අද විභාග ගණනුත් අපි හදනවා මෙතනින් පස්සේ සාමාන්‍ය පෙළ ගණන් හදනවා. හරි. ඔයාලා මෙන්න මේ කතාව 8 පන්තිය අහලා තියෙනවා. 8 නෙමෙයි 9 පන්තිය. බලමු මතකද කියලා. දැන් හරි මේ තියෙන්නේ AB. හරි මෙතනින් මම උතුර ලකුණු කරගන්නවා. උතුර මේ කෝණේ අංශක 60යි. මම ඔයාලගෙන් අහනවා A සිට B වල දිගංශය කීයද කියලා. A සිට B වල දිගංශය. දිගංශය මෙහෙම නමක් මේට කලින් අහලා ඇති ඔයාලා. දිගංශය. හරි. ඒක හොයන්නේ මෙහෙමයි ළමයි. දැන් මේ ඇත්තටම මේ දිගංශයක් කියලා කියන්නේ අහගන්න ඔයාලට බෑ. හිතන්නකො මෙහෙම. බිම ඉන්න ළමයි ගහක මුදුන දිහා බලනවා. අන්න ඒ වගේ අවස්ථාවල දිගංශ කතා වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අපි දැන් බිම ඉඳලා ගහක මුදුන බැලුවොත් ඔය ගහේ මුදුනයි අපි තියන්නේ මොන තලයකද? ගහේ මුදුනයි අපි තියන්නේ නිකන් මේ බෝඩ් එකේ දැන් මේ තියෙන සිරස් තලයකනේ. මේ සිරස් තලයේ කතන්දර වලදී කවදාවත් දිගංශයක් මනින්නේ නැහැ. දිගංශයක් මනින්න බෑ යාළුවා. එයාලට තමයි හොඳම දෙය ආරෝහණ අවරෝහණ. ආරෝහණ හරි අවරෝහණ කොන මනින්න ඕනේ. දැන් තව එකක් බලන්නකො. හිතන්න මුහුදේ නැවක් තියෙනවා. ඒ නැව උඩින් යනවා ප්ලේන් එක. අපිට නැවේ ඉඳලා ප්ලේන් එකේ දිගංශයම ඉන්න බෑ. එයි නැව සහ ප්ලේන් එක තියෙන්නේ සිරස් තලයකනේ. ඒ නිසා අන්න ඒ වගේ ගණන් වලදී දිගංශ නැහැ. දිගංශේ කතා වෙන්නේ නැහැ. හැබැයි මෙහිම පුළුවන්. නැවකුයි තව නැවකයි දිගංශය තමයි. ඇයි? එතකොට ওই නැව් දෙකම තියෙන්නේ එකම මට්ටමේ එකම තිරස් තලයක. අන්න යාළගේ දිගංශය මැන්න හැටි. දැන් අපි මේක සරලව තේරුම් ගත්තොත් නැවකයි ප්ලේන් එකයි දිගංශයම ඉන්න බෑ. ඒතර අහන්න එපා ප්ලේන් එක නවත්තලා තිබ්බොත් බිම කියලා. එහෙම පුළුවන්. මං කියන්නේ මේ ගමන් කරන ප්ලේන් එකක් ඈ. නැවකයි ප්ලේන් එකයි දිගංශයම ඉන්න බෑ. හැබැයි නැවකයි නම් දිගංශෙම ඉන්න හැකි. ඒ නැව් දෙකම තියෙන්නේ මුහුදේ.
එතකොට පුළුවන්. හරි. ඒ නිසා අපි මේ දිගංශය ගැන කතා කරන්නේ තිරස් තල. තිරස් කියන්නේ අපි නිදාගෙන ඉන්නේ. අන්න ඒ වගේ තලවල ඒවා විතරයි. හරි. එහෙනම් ඔයාලා හිතන්නකෝ මෙතන තියෙනවා A කියලා ගහක්. මෙතන තියෙනවා B කියලා ගහක්. ඔය ගස් දෙකම තියෙන්නේ පොළොවේ එකම තලයක. එහෙනම් අපි A සිට B වල දිගංශය කියනවා මෙන්න මෙහෙම. උතුරේ සිට දක්ෂිනාවර්තව කැරගෙන කෝණය. උතුරේ සිට දක්ෂිනාවර්තව කැරගෙන කෝණය. එහෙනම් මෙතන නම් ඒ කෝණේ හරියටම දීලා උත්තරය අංශක 60යි. හැබැයි දිගංශයක් නිසා ඉලක්කම් 3කින් ලියවෙන්නම ඕනේ. පැහැදිලිද? ඉලක්කම් 3කින් ලියවෙන්නම ඕනේ. දැන් ඔයාලට මම මේවා පොතේ ලියන්න දෙන්නේ නැහැ. මේවා චුට්ටක් බලාගෙන හිතට ගන්න. අපි හදන්නේ වෙන වැඩක් මේකද කරන්නේ. ඉස්සෙල්ලා මේ දිගංශය කියන එක චුට්ටක් ඔයාලට ඔළුවේ තියාගන්න ඕනේ. හරි. මේක චුට්ටක් හරියදී මම ඊළඟ ගානට යනවා. මේක බලමු. මේකෙත් A සිට දිගංශය අපි හැමෝම එකතු වෙලා ලියන්න බලමු. ලියන්න කියන මට උත්තරේ හදලා තියාගන්න AB. උතුර අංශක 40යි. මේකෙත් මම අහනවා A සිට B වල දිගංශය. එතකොට ඔයාලට මේ 40යි කියලා මේ පැත්තේ යන්න බෑ ළමයි. අනිවාර්යෙන් ඔයාලා යන්න ඕනේ උතුරේ සිට දක්ෂිනාවර්තව භ්‍රමණය වන කෝණය. උතුරේ සිට දක්ෂිනාවර්තව භ්‍රමණය වන කෝණයටයි අපි කියන්නේ දිගංශය කියලා. හරි. එහෙනම් මේකේ දිගංශය එන්නේ මෙහෙමනේ. දැන් ඔයාලා හිතන්නකො මෙහෙම රවුමක්ම කරකුණා කියලා වටයක්ම. එහෙනම් 360යි. හරිද? නමුත් අපි මේකෙදි 360ක් කරකිලා නැහැ. 360න් අඩු කරනවා 40. අපිට එහෙම ලේසි ක්‍රම වලින් ගන්න පුළුවන්. 320යි. එහෙනම් මතක තියාගන්න A සිට B වල දිගංශය අංශක 320යි. මේකට ඉලක්කම් 3ක් දානවද? දාන්න දෙයක් නැහැ. මේක ඉලක්කම් 3ක් ඇවිල්ලා තියෙනවා. හරි. ඔයාලට සටහන් කරගන්න ඕනේද? නැහැ ඕනේ ඕපියෝ. දැන් ත්‍රිකෝණමිතියට අපමු නැවත නැවත කරන. ඒකට ඔක්කොම මතක් වෙලා නෑ. හරි දැන් චුට්ටක් ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ ලියන්න ඕනේ නෑ. ඊළඟට යන්න. ඊළඟට ලියා ගන්න ඕනද? නෑ එපා. ඕනේ. අපි ඕවා ලියගමු ත්‍රිකෝණමිතියට සම්බන්ධව අංශක කලා කියන ගණන් වලින් හදමු. එතකොට ඕක හරියනවා. දැන් මේ අපි හදන්නේ 8 වසර 9 වසර ඒක ඕනේ නෑ. බය වෙන්න එපා. ඒක මේක නැතුණාට පුළුවන් නෑ. මේක නේ නිකන් මම ඉස්සලා දිගංශය කියන එක මේ පොඩ්ඩක් ඔලුවට දාන්නයි යන්නේ. හරි. මේකෙත් A සිට B වල දිගංශය ඕනේ. මේකේ ඉතින් A සිට B වල දිගංශය අපි දැන් හොයන්න යන්නේ. එතකොට ඔයාලා මුලින්ම කරන්නේ මෙච්චරයි. මුලින්ම කරන්නේ A සිට B වල දිගංශයට අදාළ කෝණය ලකුණු කරනවා. මෙන්න A සිට B වලට දිගංශයට අදාළ කෝණය. උතුරේ සිට දක්ෂිනාවර්තව භ්‍රමණය වන කෝණය. උතුරේ සිට දක්ෂිනාවර්තව භ්‍රමණය වන කෝණය. හරි. ඊට පස්සේ මෙහෙමයි ක්‍රමය. මතක තියාගන්න. ඔයාලා කවුරු හරි ළමයි මෙහෙම කරපුණා. එයා 90ක් කරකිනවා. හරි? 90ක් කරකිලා 180ක් කරකිලා 270ක් කරකිලා 360ක් කරකිලා අන්න ඒ ස්ථාන හතරෙන් අපිට මේ ගානට පොඩි ඉඟියක් ගන්න පුළුවන්. මෙයා කරකිලා තියෙන්නේ 270කට වඩා
30ක් අඩුවෙන් කියන එක පැහැදිලි ඇති. 270කට වඩා 30ක් අඩු වෙලා තියෙනවා. එතකොට අපි යන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි 270න් 30ක් අඩු කරනවා. 270න් 30ක් අඩු කරනවා 240යි. 240යි ලියන්න ඕනේ බය වෙන්න එපා. ඔය අපි පොතේ ලියා ගන්නවා ඈ. 270න් 30ක් ගියපුවම 240යි. හරි. දැන් මට කියන්න චුට්ටක් වල දිගංශය කියන එක පැහැදිලිනේ. පටන් ගන්න කොහෙන්ද? උතුරු දිශාවෙන්. කෝණය ලකුණු කරන්නේ කොහෙන්ද? දක්ෂිනාවර්තව. දක්ෂිනාවර්තව විතරයි. හරි. අපි එහෙනම් මේක දැන් ත්‍රිකෝණමිතිය පාඩමට ගෙනියමු. හරි. දිගංශය කියන එක චුට්ටක් මතක් වුණානේ. නමුත් අපේ පාඩම දිගංශය නෙමෙයිනේ. හරි. එහෙනම් දැන් අපි ඉන්න ත්‍රිකෝණමිතියට ඔක ගමු ලියන්න. පහත එක් එක් රූපයේ A සිට B වල දිගංශය සොයන්න. A සිට B හි දිගංශය සොයන්න. පහත එක් එක් රූපයේ A සිට B හි දිගංශය සොයන්න. A සිට B හි දිගංශය සොයන්න. පහත එක් එක් රූපයේ A සිට B හි දිගංශය සොයන්න. හරිනේ. A සිට B හි දිගංශය සොයන්න. දැන් අහගන්න කොහොමද ඕනේ? හරි. මේකයි ක්‍රමය. ත්‍රිකෝණමිතික වගුත් එක තමයි දැන් අපි යන්නේ. මෙන්න රූප සටහන තියෙනවා. කලබල වෙන්න එපා. නිමාළුව මේක කරගෙන යමු. ත්‍රිකෝණමිතිය ඉවර කරාගෙන තුන්වෙනි වාරේ වැඩ භාගයක් විතර ඉවර වෙනවා. ලොකු පාඩම තමයි ත්‍රිකෝණමිතිය තුන්වෙනි වාරය. හරි. ඔයාලට ඕනේ A සිට B වල දිගංශය. ඒ කියන්නේ ඔයාලා මෙතනින් උතුර ලකුණු කරගන්න ඕනේ. හරි. A සිට B හි දිගංශය. රතු පෑනක් අරන් මෙන්න මේ කෝණය වල ලකුණු කරගන්න ඕනේ. ඔන්න ඕක ලකුණු කරගන්න ඕනේ. රතු පෑනක් අරන්. ඇයි ඒ ඉතින් A සිට B වල දිගංශය නම් මෙහෙම අර AB ආකාර රේඛාව හමු වෙනකම් කරකෙන්න එපයි. හරි. ඔය වැඩ ටික දැන් කරගන්න මේකට වෙලා ගියට කමක් නැහැ. ඔය මම කියපු විදිහට කරන්න. රතු පෑනක් අරගෙන මෙන්න මේ කෝණය ලකුණු කරගන්න. හරි. දැන් හොඳට අහගන්න. ලකුණු කරන ගමන් හරි කමන්න මේ වැඩේ අහගන්නකො. ඉස්සෙල්ලා අපි බලමුකෝ මේක හදන විදිහ. දැන් ඔයාලට මේ කෝණය හොයන්න පුළුවන් ඕන. හැබැයි මේ කෝණය හෙව්වොත් එයා මෙතෙන්ට සමානයි අර ඒකාන්තර කෝණ වලින්. මෙයා මෙතෙන්ට සමානයි. නැත්නම් අපිට මේ කෝණ හොයන්න පුළුවන්. ඔයාලට එහෙම කැමති කෝණයක් හොයන්න පුළුවන්. හරි. අපි හොයමු මේ කෝණය. මෙයාට මම දාගන්නවා θ කියලා. හරි. ඕනනම් මේ කෝණය හොයන්න පුළුවන් ඔයාලට. මම හොයන්නේ මේ කෝණය. දැන් මේ කෝණය ඉස්සල්ලාම හොයන්නයි යන්නේ. හොඳට අහගන්න. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි නම් මේකට දාන්න පුළුවන් tan. tan θ. tan θ සමානයි 8 බෙදීම 10යි. tan θ සමානයි 0.8යි. 0.8යි. හරි. මම කරන වැඩේ බලන්න. දැන් ඔයාලට පුළුවන් මෙයාගේ කෝණය හොයන්න. දැන් tan වගුව බලන විදිය ඔක්කොම දන්න අපි ඔක්කොම කතා කරලා තියෙන්නේ.
බලන්න tan වගුවේ 8000 කියලා හිතාගන්න කොහෙද ඉන්නේ කියලා. tan වගුවේ 8000 කියලා හිතාගන්න. අංශක 38යි කලා 30. අංශක 38යි කලා 30. හැබැයි මෙතන තියෙන්නේ 7954. 7954 නම් අපිට තව 46ක් ඕනනේ. අපිට තව 46ක් ඕනේ. 46ක් නෑ. 43ක් ඉන්නවා කලා 9. 43ක් ඉන්නවා කලා 9. එහෙනම් ඉතින් අපිට මෙතන ලැබෙනවා අංශක 38යි කලා 39යි. මම කියන වැඩේ පැහැදිලි ඇති. අපි අර කලින් කරපුවා මේව ළමයිට අමාරු නෑ දැන්. හරියට වැඩ කරා නම්. අංශක 38යි කලා 39 ආවා. පැහැදිලිනේ? දැන් අපිට ඕනේ දිගංශය. මේක නෙමෙයි මේ තීටා නෙමෙයි අපට ඕනේ. දිගංශය. එහෙනම් මෙන්න දිගංශය. A සිට B හි දිගංශය. ඔන්න බලන්න. A සිට B හි දිගංශය. උත්තරේ මෙන්න මේ රතු පාටින් ලකුණු කරපු කෝණේ නෝනේ. ඕක හොයන ක්‍රමේ තමයි මේ බලන්නකො. මෙතෙන්ටම ආවනම් 270යි. 270යි. හැබැයි 270ට වඩා මේ උඩ කෑල්ල වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ අංශක 270යි. කලා නැති නිසා තමයි මම කලා බිඳුව දෙන්නේ. අංශක 38යි කලා 39ක් එකතු කරන්නට ඕනේ. 270ට වඩා මේ ප්‍රමාණය වැඩි. එන එකතු කරා කලා 39යි 8යි බිඳුවයි 3යි. අංශක 308යි කලා 39යි. අංශක 308යි කලා 39යි. හරි. ආය මුලින්ම බලාගන්න. මුලින්ම අපි මෙතන θ හොයන්න යන්නේ. හරි. θට tan අනුපාත දාලා හෙව්වා. පස්සේ 270ට ඒක එකතු කරා. හදාගන්න ඉක්මනට. හරි. අපි දෙවෙනි උදාහරණයට යමු. මේක ඔයාලා තනියම කරන්න ඕනේ. මම යන ක්‍රමය කියලා දෙන්නම් ඈ. හරි. මේ බලන්න. අපේ දැන් අහන්නේ මොකද්ද මේ ගානේ? A සිට B වල දිගංශයනේ.
යන්න ඒ ගාවට. ඒ ගාවට ගිහිල්ලා උතුර හැම වෙලෙම උඩට ඇඳගන්න. මෙන්න උතුර. මෙන්න උතුර. අහන්නේ අපෙන් A සිට B වල දිගංශයනේ. එහෙනම් වල මේ ගානේ රතු පාටින් දාගන්නේ මෙන්න මේ කෝණ කොටස විතරයි. මේ ටික විතරයි දාගන්න ඕනේ. A සිට B වල දිගංශය. ඔය ටික විතරයි. නමුත් අපිට මේ ත්‍රිකෝණෙන් මෙයා හොයා ගන්න පුළුවන්. මේ කෝණය හොයන්න පුළුවන්. හරි? අපිට දිගංශයට මේක අයිති නෑ. නමුත් අපිට මේක හොයන්න පුළුවන්. හොයලා ඔයාලා දන්නවනේ කරන්න ඕන ක්‍රමේ. හොයලා 180න් මෙන්න මේ කෝණය අඩු කරලා දානවා. හරි. මුලින්ම මට හොයලා දෙන්නකො θ. ඔයාලා හරි අනුපාතයේ තීරණය කරලා θ හොයලා දෙන්න ඉක්මනට. නේද? දැන් බලන්න. දැන් මම කියපු ක්‍රමය වලට පැහැදිලි ඇති. මම කිව්වේ θ හොයන්න කියලා. දැන් ඔයාලා හරියට හඳුනගන්න මේක. නැත්තම් මේ වැඩේ අමාරුයි ළමයි ඈ. දැන් මේ බලන්න θ ඉන්නවනේ. සම්මුඛ පාදයේ මෙයා. එයා නෑනේ. එහෙනම් මේ තියෙන්නේ බද්ධ පාදය. මේ තියෙන්නේ කර්ණය. එහෙනම් ඉතින් මේකට අදාළ වෙන්නේ cos අනුපාතයේ බව පැහැදිලි. cos θ සමානයි බද්ධ පාදය බෙදීම කර්ණය. බද්ධ පාදය බෙදීම කර්ණය. හරි. ඊළඟ අදියරට අපි යමු. cos θ 4 වරක් 2යි 4 වරක් 3යි. 2 3ෙන් බෙදන්න තියෙන්නේ. මේකට මොකටද ලඝු? 2 3ෙන් බෙදන්න මොකටද ලඝු? අපි බෙදමු සාමාන්‍ය ක්‍රමයට. බිංදුවයි 3 වරක් 6 18යි 3 වරක් 6 18යි කොහොමද යන්නේ? 6යි 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 නේ යන්නේ. මං කරන්නේ 5 වෙනි ඉලක්කම දක්වා හොයනවා. ඕක මං කියලා දෙලා තියෙනවා. 5 වෙනියත් 6නේ. එහෙනම් මේ පැත්තට එකක් අනිවාර්යෙන් එකතු වෙනවමයි. එහෙනම් අපිට එන්න ඕන මෙතන බිංදුවයි දශම මම ලේසි වෙන්න මෙහෙම කියන්නම් 6667 දශම ගැන කොහොම කියවන්නේ නැත්තම් ඈ. හරි. දැන් ඉතින් කොස් වගුවෙන් කෝණය හොයන්නයි අපි සූදානම් වෙන්නේ. අමාරු වැඩක් බව ඔයාලා දන්නවා. අමාරු නෙමෙයි වරදින වැඩක්. අමාරු නෑ වරදිනවා. කොස් වගුවනේ 6667 6600 ගණන් බලන්න. සයින් වගුවේ බලන්නකො 6600 ගණන්. 6648 තියෙනවා. අංශක 48යි කලා 20. අංශක 48යි කලා 20. මතකනේ කොස් වගුව? විනාගයක් තියනවා කියලා හිතාගෙන ඉන්න එපා.
අංශක 48යි කලා 20. 6648. අපිට ඕනේ 64නේ. 48යි 2යි 50යි. 50යි 10යි 12යි 12යි 7යි 19ක් මදි. 19ක් මදි. 19ක් මදි. 19ක් නැහැ. ඉන්නේ 20. 19ක් නැහැ ඉන්නේ 20. 20 ඉන්නේ කලා 9යි. 20 ඉන්නේ කලා 9යි. කොස්නේ අඩු කරා. 11යි 48යි. අංශක 48යි කලා 11යි. නමුත් අපි දිගංශය ලියන්නයි දැන් යන්නේ. දිගංශය ලියන්නයි දැන් යන්නේ. හරි? අංශක 48යි කලා 11යි. දිගංශය 180යි. 180යි. කලා බිඳුවේ අඩු කරන්නට ඕනේ. 48යි කලා 11. හරිද? 48යි කලා 11. අපි දැන් මේ පැත්තෙන් ඊළඟට මේ පැත්ත 60යි කියලා ගන්නවනේ. 60න් 11. 10න් එකක් 9යි. 5න් එකක් 4යි. 49යි. මෙතන තියෙන්නේ 9. 9න් 8ක් 1යි. මෙතන තියෙන්නේ 7. 7න් 4ක් 3යි. මෙතන තියෙන්නේ 1. මෙන්න උත්තරේ. අංශක 131යි. කලා 49යි. අංශක 131යි. කලා 49යි. අවබෝධයෙන් හදන්න ඕනේ නේ. අංශක 41යි. 131යි කලා 49යි. අංශක 131යි කලා 49යි. හරි. තව දෙනවා තව ගන්න ගොඩක් දෙනවා මේක. හරි. ඊළඟ එක. මම මේක මුකුත් නොකිය දෙන්නම්. A සිට B වල දිගංශයයි ඕනේ. A සිට B වල දිගංශයයි ඕනේ. ඔකයි ගන්න. A සිට B වල දිගංශයයි අපිට ඕනේ. හරි නේද? හරි මම උදව්වක් දෙනවා ඈ. A සිට B නේ. A වලින් උතුර ලකුණු කරගන්න. ලකුණු කරගෙන මෙන්න මේ කෝණය තමයි හොයන්න ඕනේ. ඔය කෝණය තමයි දිගංශය. හරි. මොකද උතුරේ සිට දක්ෂිණාවර්තව මයින් කෝණය AB රේඛාව හමු වෙනකන් ඔය කෝණය මනින්න ඕනේ. හැබැයි ඔයාලට පුළුවන් නේද මෙන්න මේ පොඩි තීට හොයාගන්න. හරි. පොඩි තීට හොයලා
90ට එකතු කරා නම් මේ මුළු කෝණය ලැබෙනවා කියලා ඔයාලට පැහැදිලි ඇති. 90ට එකතු කරා නම් මේ මුළු කෝණය ලැබෙනවා. හරි. θ හොයන්න මම පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න. අර බෙදන ගණන් ඒව වලට හරි ක්‍රමයට ගන්න. හරි. ළමයේ ප්‍රශ්නයක් අහනවා මධ්‍යයන් අන්තරයෙන් හොයද්දි ඒ සංඛ්‍යාවට ආසන්න අඩු එකද ගන්නේ නැත්නම් ඊට ආසන්න වැඩි එකද ගන්න. අඩුද වැඩිද කියලා කතාවක් නැහැ. මේ මධ්‍යයන් අන්තරය ගැන මම කියන්නේ. අනිත් ඒවායිද ගන්න ඕනේ ආසන්නම අඩු එක. මධ්‍යයන් අන්තරෙන් පමණක් ආසන්නම එක. අඩු වැඩි කතාවක් නැහැ එතන. ඒ හරිම ක්‍රමය තමයි ආසන්නම එක. හැබැයි ඉතින් ඒක ඉතින් අඩු වැඩි එක ගත්ත කියලා වලට වැරදි දාන්නේ නැහැ සාමාන්‍ය පෙළ විභාගෙට. නමුත් අල හරි ක්‍රමයටම යන්න මධ්‍යයන් අන්තර තීරයෙන් බලන්නේ ආසන්නම කෙනා. අදාළ කෙනා නැත්නම් ළඟම කෙනා. අඩු වුණත් එකයි වැඩි වුණත් එකයි. හරි. අපි වැඩේ පටන් ගමු ඈ. මොකද මේකට උත්තරයක් කියන්නේ නැහැ දැන් ඔයාලා. හරි. මේකට එහෙනම් අපි මෙන්න කෝණය. කෝණය දීලා නම් හැම වෙලේම යාළගේ පාද ටික නම් කරගන්න මේ විදිහට නේ. සම්මුඛ බද්ධ. සම්මුඛයි බද්ධයි නම් tan θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. 17 බෙදීම 12. 17 බෙදීම 12. tan θ සමානයි 12 වරක් පාඩම් නම් ලඝු අවශ්‍ය නැහැ. 12 වරක් පුළුවන් නම් ලඝු අවශ්‍ය නැහැ. හරි? ඔයාලා මොන ක්‍රමයකට හරි මට ඉක්මනට ඕක බෙදන්න ඕනේ. 17 බෙදන්න 12. හරි 17 බෙදන්න 12 1.4යි 1.6යි 7 හෝ 6යි 6 ඇවිල්ලා කමක් නැහැ මම අර වටේලා ගත්තේ 6යි 7 කියලා 1.4යි 1.6යි 7 බෙදීමට මම අවධානය යොමු කරේ නැහැ යොමු කරන්නේ නැහැ 11යි තමයි නේ හරි ඒ 6යි 7යි ළමයි තමයි බෙදීම මෙහෙම කියලා දෙදී යන්නේ හරි දැන් ඉතින් යන්න tan වතුරට
අපිට බෙදීමට වඩා කොච්චර වැඩ මේක තියෙනවද? θ සමානයි tan වර්ගයේ 1.0 ගණන්. පටල ගන්න එපා 0.0ක් මේ අගයන් නැති ඈ. tan වර්ගයේ 1.0 ගණන් බලන්න. 1.4 4193 තියෙන්නේ. නමුත් අපිට ඕනේ එහෙනම් 4106 ගන්න වෙන්නේ. 4106 අංශක 54යි කලා 40. හරි 4106 නේ තියෙන්නේ. 4106 තියෙන්නේ. අපිට ඕනේ 4167. අඩු කරලා බලමු 7න් 6ක් 1යි 6යි 61ක් මදි 61ක් මදි ඔය පෙළේම යනවා 60ක් තියෙනවා 69 තියෙනවා බලන්න මධ්‍යනන්තර තීරණේ 60 තියෙනවා 69 තියෙනවා අපි ගන්න ඕනේ එහෙනම් 61 වෙනුවට 60 61 වෙනුවට 60 60 ඉන්නේ කලා 7 60 ඉන්නේ කලා 7 ඒක මේකට එකතු කරනවා එකතු කරනවනේ යන්නේ අංශක 54යි කලා 47යි අංශක 54යි කලා 47යි අපිට දැන් ඕනේ දිගංශයනේ ඕනේ දිගංශය කියන්නේ උතුරේ සිට දක්ෂිණාවර්තව කැරකෙන කෝණය 90ට θ 90ට θ එකතු වෙන්නයි ඕනේ 90ට θ එකතු වෙනවා 90යි කලා බිඳුවට 54යි කලා 47ක් 47යි 4යි 9යි 5යි 14යි අංශක 144යි කලා 47යි හරි නේද අංශක 144යි කලා 47යි මේක නැතුවා අංශක 144යි කලා 47යි පුළුවන් ළමයි ගහන මෙහෙම සර් 89යි කලා 60ට අංශක 54යි කලා 47 එකතු කරන්න බැරිද? පුළුවන්. ඒ තරකම තමයි එන්නේ. ඉතින් ඔයාලට මෙතන එකතු කරද්දී කවදාවත් පිළිතුරට 60ට වැඩි කෙනෙක් තියන්න බෑනේ. තේරුණාද? අපරාධ මේ ක්‍රමයට යන එකද? කරන්න පුළුවන්. මන්නම් කියන්නේ එකතු කරද්දී මෙහෙම යන්න. අඩු කරද්දී මෙහෙම ලියා ගන්න එක වාසිය. එයි අපි අඩු කරද්දී මෙතන බිංදු දෙක තිබ්බොත් කොහොමවත් මේ පැත්තෙන් ඊළඟ ගන්නවනේ. අඩු කරද්දී 90 කියන එකට 89යි 60 ලියා ගන්න එක වාසිය. එකතු කරද්දී 89යි 60 තියෙන එකට 90 කියලා ලියන්න ඕනේ. ඒක තමයි ලේසි. ඔයාලා මේක එකතු කරපුවම මෙතන එනවා ඉතින් බොරුවට කලා 100 ගාන. 107ක්. 107ක් තියන්නේ නැහැ අපි කවදාවත්. ඕකෙන් 60ක් අයින් වෙන අපරාධ මේ 60 ආයෙ මේ පැත්තට ගන්න වෙනවා. ඒ නිසා පුළුවන් බැරි කමක් නැහැ. හැබැයි එකතු කරාට පස්සේ මෙහෙම තියන්න එපා. මෙතෙන්ට කලා 47 තියලා මේ පැත්ත ටිකක් ගෙනියන්න වෙයි ඈ. හරි. ඒක පුළුවන් කියලා මම කිව්වේ. පුළුවන් වුණාට ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. හරි. අපි යමු. දැන් ඔයාලට මේක දිගංශය පිළිබඳ පොඩි අදහසක් ඔළුවට එන්න ඇති. හරිද? දැන් මම ඔයාලට දිගංශය හොයන විදිහ තමයි මෙච්චර වෙලා කියලා දුන්නේ. අපි දැන්
තව එක ගානක් හදලා අපි අපේ ඊළඟ කොටසට යමු. මේක තනියම අවසාන උත්තරේ දක්වාම යන්න ඕන. මේකයි ගන්න. A සිට B හි දිගංශයයි ඕනේ. A සිට B හි දිගංශයයි ඕනේ. කාට හරි මේ සිග්නල් නැති ප්‍රශ්නයක් වුණොත් මම රෙකෝඩ් එක දානම් බය වෙන්න එපා ඈ. සමහර අයට වහිනව ඇතිනේ. සිග්නල් ප්‍රශ්නයක් වුණොත් රෙකෝඩ් එක දානවා මම. කොහොමත් රෙකෝඩ් එක දානවා ඔයාලට මේකෙන් බාධාවක් වෙන්නේ නැහැ. ඔක තනියම හදන්න ඕන හරියට නේ. ඔව් ඔව් මේ දුන්න හැම ගානම A සිට B දිගංශය තමයි ඕනේ. A සිට B දිගංශය හොයන්නේ.
අපිට ඕනේ දිගංශයට මේ ටික විතරයි. දිගංශයට මේ ටික විතරයි අපිට ඕනේ. අපිට හොයන්න වෙන්නේ මේ කෝණය. හරි? හොයන්න වෙන්නේ මේ කෝණය. මේ තියෙන්නේ බද්ධ පාදය. මේ තියෙන්නේ කර්ණය. එහෙනම් මේක නේ අනුපාතයේ දැනටමත් ඔයාලා හිතලා ඉවරයි. හදලත් ඉවරයි සමහර ළමයි. ඔව් උත්තරේ දාන බලමු අපි උත්තරේ හරිද කියලා. cos theta 8 බෙදීම 17යි. 8 බෙදීම 17යි. 8 17න් බෙදන්න නිකන් අමාරු ගතියක් තියෙනවනේ. කැල් එක තිබ්බනම් ඩග්ගල නිසා මොකද කැල් එකෙන් මේවට කරන්න එපා ඈ. 8 17න් අපි බෙදමු ලඝු වගුවෙන්. ලඝු වගුවෙන් බෙදමු. හරි? නිසා ඒවට වෙලා යනවා කියලා ඒව අතාරින්න එපා. සාමාන්‍ය පෙළදී කරන ක්‍රමේ තමයි ඔය අපි කරන්නේ. නැත්නම් දැන් මේක අපිට කැල් එකෙන් හදන එක ලේසිම ලේසි. නමුත් එහෙම කරන්න එපා. හරි. මෙතන 8 කියන්නේ බිංදුවයි දශම. ඒ ඉලක්කමනේ 80 බිංදුව බලන්න. 80 බිංදුව. 80 බිංදුව 90යි 31. ඊළඟට මෙතන 17යි කියන්නේ 1යි දශම. 17 බිංදුව බලන්න. 17 බිංදුව බලන්න. 17 බිංදුව බලන්න. 23යි බිංදුවයි 4. අඩු කරමු. බෙදනවා කියන්නේ අඩු කරනවා මේ. 11න් 4ක් 7යි 2න් බිංදුවක් 2යි 10න් 3ක් 7යි 8න් 2ක් 6යි බිංදුවෙන් එකක් අඩු වුණාම වියුති 1යි ඍණ 1යි. දැන් අපි මෙයාගේ ප්‍රතිලඝු වියුති ගණන් ආවොත් මතකද අපි බිංදුවයි දශම වියුති 1 නම් බිංදුවයි දශම කියලා දාලා උත්තරේවත් ගත්ත හැකි. හරි? වියුති 1 නම් බිංදුවයි දශම 6727 කොහෙද බලමු. 6721 තියෙනවා 47යි බිංදුවේ. 47 බිංදුවේ. අපිට ඕනේ 27නේ. අපිට ඕනේ 27නේ. තව මදි 6ක්. 6ක් මදි. 6ක් ඉන්නේ 7. 6ක් ඉන්නේ 7. ඔන්න ඕක තමයි මෙතන බෙදුනහම ලැබෙන උත්තරේ. 0.4යි 7යි 0.7. ඔයාලට ඕන නම් ඕක කැල් එකෙන් හරිද කියලා පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. හරි? කැල් එකෙන් හරිද කියලා බලන්න පුළුවන්. 8 බෙදන්න 17. 8 බෙදීම 17. එතන අපට ලැබෙන 0.4යි 7යි 0.5ක් එන්නේ. හැබැයි අපි ලඝු වලින් බෙදපු නිසා ආසන්න උත්තරයක් එන්නේ. හරිම උත්තරේ එන්නේ නැහැ ලඝු වලින් ඈ. අපි මෙයා ගමු. 0.4යි 7යි 0.7. හොඳද? දැන් ඉතින් cos වගුව බලමු. cos වගුව sin වගුවේ පහලින් බලන්න. sin වගුවේ පහලින් බලමු. හරි? sin වගුවේ පහලින්. බලන්න. 4000 ගණන් 4700 4695 4695 අංශක 62යි කලා බිංදුව අංශක 62යි කලා බිංදුව. හරි චුට්ටක් ඉන්න අපිට ඕනේ ඕක නෙමෙයිනේ 4695 නේ අපට හම්බුනේ
නමුත් අපිට ඕනේ 4695 නෙමෙයි. අපිට ඕනේ 4707නේ. 695යි 5යි 700යි 7යි 12යි. 12ක් මදි. 10යි 13යි තියෙන්නේ. අපි 13 ගන්නවා. 13 තියෙන්නේ කලා 5. 13 තියෙන්නේ කලා 5. මේකෙන් 5ක් අඩු කරනවා. අංශක 62යි නෙමෙයි. මෙහෙන් ඉල්ලගත්තාම අංශක 50 කලා 55යි. මෙතන අංශක 61යි ඉන්නවා. ඇයි මෙහෙන් ගන්නවනේ? එකක් අංශක 61යි කලා 55යි. කවින් දාපු උත්තරේ මොකක්ද උනේ? මෙතන වලට කලා 5 නැත්නම් කලා 4 ගත්තත් හරි. නමුත් මේක ප්‍රශ්නේ. මේක අඩු කරන්නයි තියෙන්නේ. එකතු කරලා බෑ. හරි. අන්තිම උත්තරේට අපි යන්න ඉන්නවා. මේක හරියනේ මේ තමයි දැන් මේ θ කියන කෝණය. අංශක 61යි කලා 55. හරි. දැන් අපි යන්නේ දිගංශයට. දැන් ඔන්න දිගංශය මම මෙතන දාන්නේ. දිගංශය මෙතන දාන්නේ. මේව පටලා ගන්න එපා. අපිට ඔන්න මේ කෝණයනේ. ඊටර වල මතක තියාගන්නකො මේ තියෙන ඍජු කෝණයක්නේ. මේ තියෙන ඍජු කෝණයක්නේ. ඉතින් අංශක 90න් θ අඩු කරා නම් හරි. අංශක 90න් ඔන්න මේකට 89 කලා 60 දාගත්තොත් හොඳයි ඈ. 61යි 55ක් අඩු කරමු. 61යි 55ක් අඩු කරමු. 60න් 55ක් ගියපුවම 5යි. ඒක අපිට ළමයි 0.5 කිව්වා 5 කිව්වා ඕන විදිහකට ලියා ගන්න පුළුවන්. හරි? කලා 5 හරි කලා 0.5 හරි කැමති විදිහක්. මෙතන 89 9න් එකක් 8යි 8න් 6ක් 2යි. හැබැයි මෙතෙන්ට අනිවාර්යෙන් බිඳුවක් ඕන අංශක ගන්න. අංශක 0.28යි කලා 5යි. හරි? මෙතන කලා 0.5 ඒව ප්‍රශ්න නෙමෙයි ළමයි ඈ. ඒක තිබ්බත් එකයි නැතත් එකයි. හරි. අංශක 28යි කලා 5 තමයි එන්න ඕනේ. එහෙම උත්තරයක් තිබුණාද කවුරු හරි ළමයෙක් දාලා? නැත්තම් මට එහා මෙහා වුණාද දන්නේ නැහැ පොඩ්ඩක් බලන්න. එහෙම උත්තරයක් තියෙනවා. අංශක 28යි කලා 4 තියෙනවා. ඒක අවුලක් නෑ. ඒක හරි ඈ. අංශක 28යි කලා 4 ඒක හරි. හරි. හැබැයි දිගංශයේ ලියලා තියෙන ක්‍රමේ වැරදි. දිගංශයේ ලියන්න ඕනේ අංශක 28 නෙමෙයි 0.28 කියලා ලියවෙන්න ඕනේ ඈ. හරි නේද? හරි. කවින් ඔයාලා බලන්න මොකක්ද උනේ කියලා. ඕ ඒක තමයි. හරි. දැන් ගැටලුවක් නැද්ද කිය පොඩ්ඩක් මට දැවලා ප්‍රශ්න අහන්නකෝ මයික් ඔන් කරලා මේක ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න. අද පොඩි ළමයි නම් ප්‍රශ්න අහනවා ඒකයි. මේ ගානේ අපැහැදිලි හෝ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නකෝ මගෙන් එක්ක මට ඉලක්කමක් මටත් වරදින්න පුළුවන් මටත් මේ හරි කොයි හරි වැරදිලා දන්නේ නැහැ ඉතින්. නැතුව මේ ක්‍රමයකට නැතුව වෙන ක්‍රමයකට බෑද එහෙ මොකක් හරි අහන්න තියෙනවා නම්. මොකද දැන් අපි ඊළඟට තවත් උත්තර අමාරු කොටසකට තමයි යන්නේ. හරි. එහෙනම් මම දැන් ඔයාලට ඊළඟ ගානට යනවා. හරි. දැන් අපි මේ ගානෙන් පස්සේ සාමාන්‍ය පෙළ ගණන් වලට යනවා. හරි. ඒ නිසා මේ ගාන ටිකක් විශේෂ ගානක් වෙන්න පුළුවන් ඈ. හරි. ලියන්නකෝ ගාන. ලියන්න ගාන.
ප්‍රකෘති කෝටැන්ජන. ඒක අපිට එපා නමයි ඒක උසස් පෙළටයි ඔය එතනින් එහාට තියෙන විභාග වලට ඕන වෙන්නේ. අපිට ඕන ප්‍රකෘති ටැන්ජන. තවත් ඇති ලඝු ගණක ටැන්ජන කියලා. ඒවා කිසි දෙයක් අපට අදාළ නැහැ. ඒ එතනින් එහාට ඔය මේ උසස් පෙළටයි එතනින් එහාට තියෙනවට තමයි ඒව ඕන වෙන්නේ. සාමාන්‍ය පෙළට ඕන වෙන්නේ ප්‍රකෘති ටැන්ජන. ටැන් කියන්නේ ඒක විතරයි ඈ. නිසා ලඝු ගණක වගුවෙන් මේ ප්‍රකෘති ලඝු ගණක තව තියෙනවා ලඝු ගණක සයින් ඒව බලන්න එපා. අමතක කියලා ළමයි ඒවත් බලනවා ඈ. ඔය ඕක තියෙනවා උසස් පෙළට තියෙනවා ළමයි ත්‍රිකෝණමිතියම ඔය sin cos tan වගේම sec cosec cot ගග අනම්මනම් තියෙනවා. නිසා ඒවා අපිට එපා ඈ. අපිට ඔය තුන විතරයි. හරි. ලියන්න මේ ගාන. මේ ගාන කල්පනාවෙන් අපි හදන්න ඕනේ. හරි ඉස්සෙල්ලා ලියා ගන්න. වරායකින් පිටත්වන නැවක්. වරායකින් පිටත්වන නැවක්. වරායකින් පිටත්වන නැවක්. උතුරු දෙසට කිලෝමීටර් 12ක් උතුරු දෙසට කිලෝමීටර් 12ක් ගමන් කර උතුරු දෙසට කිලෝමීටර් 12ක් ගමන් කර ඉන්පසු තවත් කිලෝමීටර් 12ක් ඉන්පසු තවත් කිලෝමීටර් 12ක් ඉන්පසු තවත් කිලෝමීටර් 12ක් අංශක 0.80ක දිගංශයකින් ගමන් කරයි. අංශක 0.80ක දිගංශයකින් ගමන් කරයි. හරි ලියගන්න බැරුණොත් කියන්න. අංශක 0.80ක දිගංශයකින් ගමන් කරයි. රෝමිලක්කන් 1 දල සටහනක් ඇඳ දත්ත ලකුණු කරන්න. දල සටහනක් ඇඳ දත්ත ලකුණු කරන්න. දෙක BOA දෙක BOA කෝණයේ විශාලත්වය සොයන්න. BOA කෝණයේ විශාලත්වය සොයන්න. තුන දැන් නැව ඇත්තේ වරායේ සිට කොපමණ දුරකින්ද කොපමණ දිගංශයකින්ද දැන් නැව ඇත්තේ වරායේ සිට කොපමණ දුරකින්ද කොපමණ දිගංශයකින්ද. හරි. දැන් හොඳ ළමයි වගේ දල සටහන අඳින්නට උත්සාහ කරමු. මොකද මෙතෙක් අවුරුදු වල ළමයි ආපු වගෙන් ත්‍රිකෝණමිතිය ගැටලුවේ ඔය දිගංශයක් සම්බන්ධ වුණොත් විතරයි චුට්ටක් අමාරු වෙලා තිබ්බේ. ඒ කියන්නේ අමාරු නෑ ලේසි. නමුත් අර ළමයිගේ පැත්තෙන් හිතද්දි පොඩ්ඩක් අමාරු බවක් පේන්නේ දිගංශයව විතරයි.
හරි. නැතුව ආරෝහණ අවරෝහණ කෝණ આવොත් ළමයි හිතන්නේ ලේසි කියලා. ඒක ලේසි තමයි. දිගංශය ආවත් ලේසි. ඒත් ළමයි හිතන්නේ ඕක අනිත් පැත්ත. බලමුකෝ අපි දැන් ගණන් ටිකක් හදලා. හරි. ඔක්කොටම කලින් ඔය ගානේ වැඩි ඉවර කරමු. ඊට පස්සේ අපි යන්නේ විභාග ගණන් වලට. ඔය ගානේ පස්සේ යන්නේ සාමාන්‍ය පෙළ ගණන් වලට. ඉස්සෙල්ලාම ගිය අවුරුද්ද ගණන් හදමු. හරි. ඕකට රූපය හදගන්න කල්පනාවෙන්. උතන මම අකුරු දීලා නැහැ. මම ඔයාලට රූපෙට අකුරු දාලා දෙන්නම්. එතකොට ඒක ගන්න. මම අර ගානේදී ඔය වරායකින් පිටත නෝක දෙන්න ඕන. ඕ වරායකින් ඒක ඕනේ. මම ගානට අකුරු දාලා දෙන්න. එතකොට ඔයාලා ඊට පස්සේ හදාන්න යන්න. හරි. ඕකේ කියන්නේ මෙහෙම. කියන්නේ මෙහෙම. වරායකින් පිටත් කරනවා උතුරු දෙසට කිලෝමීටර් 12ක්. මෙන්න කිලෝමීටර් 12ක්. හරි. උතුර නම් ඔය පැත්තට යන්න වෙන්නේ. ඉන් පසුව අංශක 80ක දිගංශයකින්. ඔය තමයි උතුර ඈ. අංශක 80ක් නම් ළමයි 90ක් නම් කෙලින්ම නැගෙනහිරනේ. 90ක් නම් නැගෙනහිර. මෙයා 90කට වඩා අඩුවෙන් යන්නේ. මේ පැත්තට යන්නේ. අංශක 80ක දිගංශයකින් ආයෙත් මෙයා යන්නේ කිලෝමීටර් 12. කිලෝමීටර් 12. හරි. මෙතනින් නතර වෙනවා. හරි. ඔන්න දල සටහන යන්න. හරි. දැන් මම ඔයාලට මෙතන අකුරු ටික මට දෙන්න අමතකුණානේ ගන්න මම අකුරු ටික දාන්න. මෙතන තමයි O අකුර. මෙතන තමයි B අකුර. මෙතන තමයි A අකුර. හරි. ඔයාලට සිදු වෙනවා. හරි. මේ දෙන්න යා කරගන්න වෙනවා. මේ ගාන හදන්න. හරි. හරි නේද? මේක තමයි රූපය. හරි. බලන්න මුලින්ම දල සටහනක් ද ඒකට දැන් ලකුණු හම්බ වෙනවා අපට. දෙවෙනි එකේ මොකක්ද කියන්නේ බලන්න. BOA කෝණය. මෙයා හොයන්න ඕන. මෙයා. මේ කෝණය හොයන්න ඕන. හරි. අපි හොයමු. බලන්න කවුරු හරි හෙව්වොත් මට උත්තර එවන්න ටක් ගන්න. කවුරු හරි හෙව්වොත් මට උත්තර එවන්න. හරි. ඔයාලා කියනවා හරියයි. ඔබ බලන්න මේ විශේෂත්වය සම ද්විපාද ත්‍රිකෝණයක් නේද මේක. එහෙනම් මෙයාම නේද මෙතෙන්ටත් එන්න ඕනේ. ඔය දෙන සමානයි. ඒ සම ද්විපාද ත්‍රිකෝණයක් බව වෙන 12යි 12යි. මෙතන 80යි නම් හරි අපිට යන්න ක්‍රම ගොඩක් තියෙනවා. මෙතන 100යි කියලා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා දන්නවා
ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. හරි? ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මෙයා x නම් මෙයත් x නම් මේ දෙන්නගේ එකතුව නේද මේ 80යි කියන්නේ. ඒ එකපාරක්. එහෙනම් අපි ලියනවා නැත්තම් මෙහෙම ලියලියයි නෝනේ නෑ. 2x කියන්නේ 80යි. දෙපැත්තම දෙකට බෙදුවා x කියන්නේ 40යි. x කියන්නේ 40යි. එහෙම නැත්තම් අපිට රෝම ඉලක්කම් 2 කියලා දාලා උත්තරේ ගන්න පුළුවන් කෙලින්ම 80 දෙකට බෙදලා. අංශක 40යි. හරි. කොහොම තිබ්බොත් මේකේ සම්පූර්ණ ලකුණ හිමි වෙනවා ඈ. අංශක 40 තමයි උත්තරේ. හරි. ඒක ගැටලුවක් වෙන්න බෑ. මේ දෙන සමාන බව වැටහුනේ නැත්නම් ඔයාලට මේ ගණ හදන්න වෙන්නේ නැහැ. ත්‍රිකෝණමිතිය කොච්චර දැනගත්තත් වැඩක් නැහැ. එතනින් එහාට යන්න බෑ මේ පාද දෙක සමානයි නම් සමද්විපාද කතාව වැටහුනේ නැත්නම්. ඒකයි මේ ගණන් වල තියෙන බැරෑරුම නේ. ත්‍රිකෝණමිතිය හොඳට පුළුවන්. නමුත් ගාන හදන්න බෑ. හරි. ඊළඟට යමු. හොඳටම 40යි. ඊළඟට අහනවා අපෙන් වරායේ සිට දැන් නැවතින තැනට දුර මේ පාදේ අහන්නේ මේ දිග අහන්නේ. හරි. ඕක හොයන්න අපි මේ වගේ ක්‍රමයක් අනුගමනය කරමු. මෙයා 40යි. මෙයා 40යි. අපි මෙහෙම කරමු. හරියටම මෙතනින් ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් හොයාගන්න පුළුවන්. ඒක අපි දන්නවා සමද්විපාද නම් හරියටම මෙහෙම ලම්බකයක් ඇන්දොත් මේ දෙපැත්ත අනිවාර්යෙන් සමානයි. අපි මෙතෙන්ට x අකුර දාගමු. මේ එක කෑල්ලක් හොයාගත්තොත් ඒ දිගම තමයි මේ පැත්ත. අනිවාර්යෙන් සමානයි. මොකද 40 40නේ. එහෙනම් අපි මේ කොටස හොයමු දැන්. OX හොයමු. OX කියන්නේ මෙයා ඒ ගානම තමයි. හරි. අපි OX හොයමු. මම ඔයාලට අවස්ථාව දෙන ඉතින් අපි y කියලා දාගමු. හරි. y හොයලා දෙන්න ටක් ගන්න. OX කියන්නේ y ඈ. එතන මේ කෝණයක් තියෙනවා. ඒ කෝණයට ගැලපෙන පාද දෙකක් තියෙනවා. හොයන්න මොකක්ද ඒකට ගැලපෙන අනුපාතය කියලා. මේකට එන්නේ මේකනේ කෝණය බද්ධ පාදය කර්ණය කොස් තමයි ගන්න වෙන්නේ. මම ඔයාලට හැදුවට පස්සේ මේ එන්නේ අර කාලය ගත වෙන නිසා cos 40 y බෙදීම 12 cos 40 බලන්න හරියටම වගේ cos 40 හරියටම වගේම බලන්න 0.766 බිංදුව 12 මේ පැත්තට ගුණ වෙනවා. ඒව අපි කතා කරලා ඉවරයි. 12 මේ පැත්තට ගුණ වෙනවා. y සමානයි 0.766 බිංදුව ගුණ කිරීම 12. හරි. ගුණ කරන්න 12. 18යි දශම. මේක වට යන්න කියලා නේ ඉස්සරලා. වැඩි වැඩ කරන්න එපා. 3යි 8යි 4යි. වැරදීමක් මේක නෙමෙයි.
මේ ಗುಣ කරපු උත්තරේ මේ තියෙන්නේ. මේකෙන් ඕනේ 9.192. ඕකයි එන්න ඕනේ. 9.192. වට යන්න කියලා නෑ උත්තරේම දාන්න. 9.192. හරි. දැන් ඒ වැඩි ඉවරයි. උත්තරේ වල තියෙනවා 9 හොඳයි ඈ. මේ දිගම නේද මේ දිගත්. එහෙනම් අපි OA දිග OA කියලා මෙයාව දෙකෙන් ගුණ කරා නම් හරි. නැත්තම් මෙයාව දෙපාරක් එකතු කරත් හරි. එතකොට තමයි උත්තරේ 18.384. හරි. එච්චරයි. හරි ලේසි. ගාන හදලා ඉවරයි. සම්පූර්ණයෙන්ම ගාන හදලා ඉවරයි. අය මේක අපිට හදන්න දෙයක් නැහැ. කිලෝමීටර් 18.384යි මේ සම්පූර්ණ දිග. දිගංශය අහනවා නේද? දිගංශය අහනවනේ. ඉතින් දිගංශය මේ ලැබිලා නේද? මේ බලන්න. මේ ටික දිගංශය. උතුරේ සිට දක්ෂිනාවර්තවම ඉන්න කොහොමද? හරිද? අන්තිමේට ලියන්න දිගංශය කියලා බිඳුවයි 40. දුර 18.384යි දිගංශය බිඳුවයි 40. හරිනේ. අපි දැන් විභාග ගානක් හදන්න යන් ඉස්සරලා.
හරි. එහෙනම් දැන් ඔයාලා මෙන්න මේ ගාන. පේනවනේ? මේ තියෙන්නේ 2019 අවුරුදු විභාග ගාන ඈ. මේ ප්‍රධාන අංක 5. මං හිතන්නේ ඔයාලා ගාව ප්‍රශ්න පත්‍ර පොත් තියෙන නිසා ලියා ගන්න ඕනේ නැති වෙයි. මම මේක කොහොමත් ඔයාලට දෙන්නම් මේ ටියුට් එක. දැනට අපි මේකෙන් බලන්න හදමුනේ. ලියා ගන්න ගියොත් අපරාධයකට ගොඩක් කාලයක් යනවනේ. හරි. මේකෙන් බලන්න හදන්න. 2019 අවුරුද්දේ සාමාන්‍ය පෙළ ගන්න.
හරි. අපි එහෙනම් මුල ටික බලමු. හරි. දැන් මේක මෙහෙමයි කියන්නේ. ඔයාලට මම ස්ක්‍රීන් එකෙන් අයින් කරන්න ඕනද මෙහෙම කරත් පේන්නේ නැද්ද? ඔයාලට පුළුවන් නේද ඔයාලගේ ඕකෙන් මේ දෙක මාරු කරගන්න පුළුවන් නේ? කවුරුට කියන්නකෝ? පුළුවන් සර්. පුළුවන් නේ. එහෙනම් මම මෙහෙම තියානවා කියලා දෙන්නම්. ඔයාලට ඕන වෙනකොට මේ දෙන්න මාරු කරගන්න. හරි. මේක ඉස්සෙල්ලාම ඔයාලට කියන්නේ සමතල බිමක A ලක්ෂයේ සිටින මිනිසෙක් ඔහුගෙන් මීටර 100ක් දුරින් අංශක 127ක දිගංශයකින් යුතු C ලක්ෂයේ ඇති අඹ ගසක් දකි. හරි. ඔක්කොටම කලින් අපි රූප සටහන ඇඳගෙන ඉමු. ඔය රූප සටහන තියෙන්නේ මෙහෙමයි. ඔයාලට මම බෝඩ් එක ලොකු කරගන්න ඕන ඒක ඔයාලට කරගන්න පුළුවන් මොහොම. ඔයාලා බෝඩ් එකට අදාළ තිරේ ගන්න. හරි. පේපර් එක බලද්දි පේපර් එකට අදාළ තිරේ ගන්න. ඒක ඔයාලට කරගන්න පුළුවන්. මෙතන තියෙන්නේ B. මෙතන තියෙන්නේ C. A. හරි. අපිට යන මේ පැත්ත උතුර කියලා දාලා තියෙනවා. හරි. දැන් ඉතින් අපි බලමු. A ලක්ෂයේ සිටින මිනිසෙක් ඔහුගෙන් මීටර් 100ක් දුරින් අංශක 127ක දිගංශයකින් යුතු C ලක්ෂය. එතකොට අපි දන්නවා මෙතෙන්ට අනිවාර්යෙන් මීටර් 100යි. ඇයි? C ලක්ෂයේ ඉන්නේ මීටර් 100ක් දුරින්නේ. අංශක 127ක දිගංශයකින්. මෙන්න මේ ටික අංශක 127යි කියලා ඔයාලට පැහැදිලි වෙන්න ඕන. දිගංශය. A සිට C වල දිගංශයනේ දීලා තියෙන්නේ. හරි. ඊළඟට කියනවා අඹ ගසක් දකි. ඒ කියන්නේ මේක තමයි අඹ ගස. හරි. ඔහු A ලක්ෂයට දකුණින්ද C ලක්ෂයට බටහිරින්ද පිහිටි B ලක්ෂයේ පොල් ගසක් දකි. ඒ කියන්නේ මෙන්න මේ කතාව පොල් ගහ. බටහිර දකුණ නම් මේ කෝණේ අනිවාර්යෙන් 90ක් බවට පැහැදිලි වෙන්න එපයි. හරි. ABC ලක්ෂවල පිහිටීම දැක්කන දල සටහනක් රූපයේ දැක්වේ. දී ඇති රූපය ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ලකුණු කරන්න. අන්න ඒක නේද අපි දැන් මේ ලකුණු කරේ. ඔන්න ලකුණු කරලා ඉවරයි. හරිනේ. තොරතුරු ටික ලකුණු කරන්න. හරි. දැන් ඊට පස්සේ කියනවා තොරතුරු ටික ලකුණු කරලා ඉවරයි. දැන් අපි කරන්න ඕනේ ඊගාවට මේ ඔයාලට මම මෙහෙම කරත් මම මේක අයින් කරත් ගැටලුවකද නැත්නම් රෙකෝඩ් එක මන්න ළමයිට මේ බෝඩ් එක පේන්නේ නැතුව යනවා. මම පේපර් එකේ සුට් ඔබගේ අයින් කරාට කමක් නැහැ නේද?
paper එක අයින් කරන්න නැත්නම් මේ record එක බලනකොට මේ රූපේ පේන්න තියෙනවා ඈ. හරි ඈ. ගැටලුවක් කරගන්න එපා paper එක දැන් වල ගාන කියවලා තියෙන. එතකොට මේක හිතා ගන්න පුළුවන් මම කියව යන්න. ඔන්න තොරතුරු ටික ලකුණු කරා. ඊට පස්සේ මේකේ කියනවා රෝම ඉලක්කම් 1 වැඩි ඉවරයි රෝම ඉලක්කම් 2. ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් මිනිසා සහ පොල් ගස අතර ඇති දුර AB සොයන්නලු. මිනිසා සහ පොල් ගස අතර ඇති දුර AB සොයන්න. මේ දුරයි අපෙන් දැන් අහන්නේ. අපි ඒක x කියලා දාගමු. එහෙම දාගන්න කියලා නෑ. හැබැයි අපිට ළමයි කෝණයක් හොයාගන්න ක්‍රමයක් තියෙනවා. මේක සම්පූර්ණ තිබ්බනම් නේද අංශක 180. එහෙනම් අපි කරමු 180 වෙන් 127ක් අඩු කරගමු. 180 වෙන් 127ක් අඩු කරගමු. 10න් 7ක් 3යි 10න් 7ක් 3යි 7න් 2ක් 7න් 2ක් 5යි අංශක 53යි. හරි අංශක 53යි මේ කෝණය. අර දිගංශයේ දීලා තිබුණ නිසා අපිට ඒක හඳුනගන්න හරි ලේසි වුණා. දැන් ඉතින් අපිට පුළුවන් නේද මෙයාව හොයන්න නම් මෙන්න කෝණය මෙන්න බද්ධ පාදය මෙන්න කර්ණය මේකට දාන්නට වෙන අනුපාතය තමයි cos අනුපාතය. බද්ධ පාදයයි කර්ණයයි දාමු cos අනුපාතය. cos 53 cos 53 සමානයි x බෙදීම 100. බලන්නකො විභාග ගන්න කොච්චර ලේසිද කියලා. cos 53 හරියටම බලන්න. sin වගුවෙන් cos 53 අපි හරියටම බලමු. cos 53 ඔයාලට ඕන නම් තව ක්‍රම තියෙනවා මේ ගාන හදන්න. මේ මං කියලා දෙන ක්‍රමේ එක ක්‍රමයක්. තව පුළුවන් ඈ. එහෙම තිබ්බොත් අහන්න මගේ. තියෙනවා තව ක්‍රමයක් තියෙනවා. cos 53 sin වගුවෙන් බලන්න හරියටම cos 53 cos 53 කලා නෑනේ. cos 53යි කලා බිඳුවේ තියෙන්නේ 60යි 18. 60යි 18. x බෙදීම 100. 100 මේ පැත්තට ಗುಣ වෙනවා. 0.6යි 1යි 8 ගුණ කිරීම 100. 100 ගුණ කරා කියන දශමිකදී ස්ථාන දෙකක් මේ පැත්තට එනවා. එතන අපට ලැබෙනවා x සමානයි 60.8යි මීටර. 60.18යි මීටර. බලන්න විභාග ගන්න 100ෙන් ගුණ කරන්න ආවා. හරි? AB දුර ආසන්න මීටරයට. අන්න ඒක මුත්තට මතක තියාගන්න. AB දුර ආසන්න මීටරයට නම් අපි ලියනවා x හරි AB හරි සමානයි මීටර් 60යි. ඇයි 60.1නේ? එහෙනම් 60යි. මීටර් 60යි. AB දුර මීටර් 60යි. හරි නේද? හරි. ගැටලුවක් කරගන්න එපා. ගැටලුවක් තිබ්බොත් ඔයාලා කතා කරන්න. AB දුර මීටර් 60යි. පේපර් එක නැති එක විතරයි ප්‍රශ්න කරගෙන මම ඒක දැන් කියවනවා ඔයාලට. කියවන්නත් මම පේපරේ දුන්නා. හරි. ඊළඟ එක AB දුර ආසන්න මීටර අපි හෙව්වා. මේ ප්‍රශ්නේ දැන් ඉවරයිනේ. හරි අඩුපාඩු තිබ්බොත් හදාගන්න. ඊළඟ ප්‍රශ්නෙට යමු. මිනිසාටත් පොල් ගසටත් හරි මැදින්. මිනිසාටත් පොල් ගසටත් හරි මැදින් පිහිටි D ලක්ෂයක්. හරි. මිනිසාටත් පොල් ගසටත් හරි මැදින් පිහිටි. ඒ කියන්නේ මෙහෙමනේ. මිනිසාටත් පොල් ගසටත් හරි මැදින් පිහිටි D ලක්ෂයක් B ලක්ෂයේ පිහිටි පොල් ගසට මීටර් 118ක් බටහිරින් පිහිටි E ලක්ෂයක් පිටපත් කළ රූපයේ ලකුණු කරන්න.
AB දුර සඳහා ඉහත දෙක කොටසෙහි ලබාගත් ආසන්න අගය සහ ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් BDE විශාලත්වය සොයන්න. හරි. ඒ වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලා මේක ඉක්මනට හදාගන්නකො හදපු නැති අය. හරිනේ. ඊට පස්සේ කියන්නේ මේ වගේ කතාවක්. දැන් මට මෙතන මේක හරියටම අදින්න බෑ. මම ඒ නිසා මේක මේ දිග පිළිබඳව ප්‍රශ්නයක් කරගන්න එපා ඈ. හරි. මේක කියන්නේ මෙහෙමයි. මේ දෙන්නට හරි මැදින් පිහිටි D ලක්ෂය. මෙතන D. සහ B පොල් ගසට මීටර් 118ක් බටහිරින්. බටහිර කියන්නේ මේ පැත්තනේ. බටහිරින් පිහිටි E ලක්ෂයක්. ඕකයි කියන්නේ. හරි මැදින් පිහිටි D B ලක්ෂයට බටහිරින් පිහිටි E. හරි. ඊට පස්සේ ඔයාලට කියනවා BDE විශාලත්වය සොයන්නලු. BDE විශාලත්වය. BDE මෙන්න මේ කෝණය හොයන්න කියලායි අපිට කියන්නේ. හරි ඔන්න තේරුම් ගන්න. මේ දෙන්නට හරි මැදින් පිහිටි D ලක්ෂයක් පොල් ගසට බටහිරින් 118ක් දුරින් පිහිටි E ලක්ෂයක් තියෙනවා. මේ කෝණ හොයන්නලු. හැබැයි අපි දන්නවනේ ළමයිනේ මේක 60ක් කියලා ගත්තනේ. හරි අපිට තියෙනවනේ AB දුර සඳහා දෙක කොටස ලබාගත් ආසන්න අගය ගන්නලු. ඒතර මේක 60යි. මේක 60යි නම් මේකෙන් භාගي 30ක් කියලා අපි ගන්න වෙනවා. මේක 30යි. අපි මේක θ කියලා දාගමු. හරි මේක θ කියලා දාගමු. තේරුම් නැත්නම් කතා කරන්න. මේක θ කියලා දාගත්තොත් සම්මුඛ පාදය බද්ධ පාදය. සම්මුඛ පාදය බද්ධ පාදය. එහෙනම් අපි හොයන්න යන්නේ tan θ. tan θ සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය 118 බෙදීම 30. හරි. පටන් ගමු හදන්න. 118 බෙදීම 30. එකසිය 18 බෙදීම 30. දැන් ඉතින් ඔයාලට ඒ තමයි වැඩේ තියෙන්නේ. ඔය සාමාන්‍ය පෙළ විභාග ගාන අපි දැන් ඕක ඔයාලට ඔය පළවෙනි ගාන පොඩ්ඩක් අර නුහුරුයිනේ අපි දැන් ගණන් හදලා හුරු නෑනේ විභාග මට්ටමේ. ඕව ගණන් 5ක් 6ක් හදනකොට ඕක හරියනවා. එහෙම හරියන්න නම් ඔය පළවෙනි ගාන වගේ ගණන් ඉතින් අමාරුවෙන් අපිට හදාගන්න වෙනවා. හරි දැන් උත්තරෙත් එවලා තියෙනවා ළමයි. හොඳයි. අපි බලමු. එකසිය 18 30න් බෙදා ගන්න. ඕකට මම හිතන්නේ ලඝු ගණක වගුවක් ඕනේ නෑ ළමයි. 118 30න් බෙදාගත්ත හැකි අපිට. අපි මෙතන බෙදමු 118 30න් මේ ටික දැන් මම මකනවා ඈ. හරි. 118 30න් බෙදමු. මම කරන්නේ මෙහෙමයි. මේක 10න් බෙදනවා. 3යිනේ. 118 10න් බෙදුනොත් 11.8යි. 118 10න් බෙදුවොත් 11.8. දැන් මම කරන්නේ 11.8 බෙදනවා 3ෙන්. 3 වරක් 3 9යි. දෙකක් ඉදිරි. 3 වරක් 9 27යි. එකක් ඉදිරි. 3 වරක් 3 9යි. 3යි 3යි 3.9යි 3යි 3යි 3. ඕකේ tan වගේ ඔය හරිය තියෙන්නේ ඉලක්කම් 3යි. 3.9යි 3යි 3යි 3. 3.9යි 3යි 3යි. හරි. 3.9යි 3යි 3යි. අපි දැන් බලමු එහෙනම් tan වගේ
ඕක හරියටම තියෙන්නේ කොතනද කියලා. 3.3 3.9 3.9යි 3.933නේ 914 තියෙනවා. අංශක 75යි කලා 40. අංශක 75යි කලා 40 තියෙනවා 914. අපිට ඕනේ 933 බලමු. 914යි 6යි 20යි 14යි 6යි 20යි 30යි කියන්නේ 16යි 33යි කියන්නේ 19ක් මදි. 19ක් මදි. හරියටම 19ක් තියෙනවා කලා 4. 19ක් තියෙනවා කලා 4. tan එකතු කරා θ සමානයි අංශක 75යි කලා 44යි. අංශක 75යි කලා 44යි. හරි. ඔන්න ඒ උත්තරේ හරියටම එපු ළමයෙකුත් ඉන්නවා. සංජනා හරියටම එවලා තියෙනවා අංශක 75යි කලා 44. එනුකගේ උත්තරේ වැරදි. 30යි 41. ආපහු බලන්න හොඳට. හරි. මම ඔයාලට දැන් මේ ඊළඟට ගෲප් එකට දැන් මේ දැන් නම් අපිට පුළුවන් මම ටියුට් එකෙන් දෙන්නම්. නැත්තම් මම ගෲප් එකට විභාග ගන්න ඔයාලට දැන් අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍ර පොත් හැම ළමයා ගාම තියෙනවා. එහෙම නැති ළමයෙක් තමයි හොයාගන්න අමාරු ඈ. බලන්න ප්‍රශ්න පත්‍ර වල හැමදේම ගණන් පන්තිය ළඟ තියාගන්න. මොකද අපි විභාග ප්‍රශ්න ඕන වුණත් අනිවාර්යෙන් ඒකෙන් හදනවා. හරි. දැන් මට අහන්නකෝ මේක තේරුම් නැති කොටස්. මේ ඇයි මේක මෙහෙම වුනේ? අපි එහෙම සාකච්ඡා කරමු මුල ටික. එතකොට අපිට තමයි එතකොට තමයි හරියන්නේ. හරි මයික් එක ඔන් කරලා අහන්න. ඇයි මේක මෙහෙම ගත්තේ? දැන් ඔය සම්පූර්ණ ලකුණු 10ක ගාණක්. හරිනේ. අහන්න නැත්තේ ගැටලුවක් නැතුව ඇති කියලා හිතලා. මේක හරි ලේසි ළමයි විභාග ගණන් එන්නෙම ඔය 100 10 වගේ ಗುಣ කරන්න එන්නේ. ඒතකොට කොච්චර ලේසිද මේක? දැන් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න අපි අර සාමාන්‍ය ගණන් සාකච්ඡා කරද්දී ලඝු ගණක අරගෙන බෙදපුව අන්න ඒ වගේ ගාණක් මේක කොහෙවත් තිබ්බද කියන්නකෝ. ඒ අමාරු කොටස් එකක්වත් මේ විභාග ගණන් වල නැහැ. කලාතුරකින් එන්නේ. ඒක නිකම් ඔය 10න් 100න් ගුණ කරගන්න පුළුවන් ගණන් තමයි විභාගෙට එන්නේ. ඒත් ඉතින් ළමයි ඒව කරන්නේ. ඒකයි එතන තියෙන ගැටලුව. හරි. අපි යන් එහෙනම් තව ගානකට. දැන් කාලය අවසానයි. තව විනාඩි 5යි තියෙන්නේ. මම ඔයාලට මේ ගාන ගෙදරින් හදන්න දෙනවා. හැබැයි හැමෝම අනිවාර්යෙන් හදන්න ඕන. හරි? මං එහෙනම් ඒක ගෲප් එකට දාන්නම්. හරිද? ඔයාලගේ ගෲප් එකට ඒක දාන්නම්. ඒ ගාන කියවලා හදන්න ආය අපිට ඉරිදා පන්තිය තියෙනවා. මම මේ අද ගත්තේ අර ගිය සතියේ කරන්න බැරි වෙච්ච නිසා ආය ඉරිදා උදේ තියෙනවා. ඒ ගාන ඉරිදා උදේ වෙනකොට හදලා තියන්න ඕනේ. හරි. එහෙනම් අදට අපි නතර කරමු. හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් සර්.